කොයා ගියාද? ඔය පරක්කු වෙනවයි කියලා ගියේ. ඔය හැම පරක්කුවම ඉතින් සල්ලි ටිකක් අතර ගන්නකම් විතරයිනේ. මං නම් හිතන්නේ මේව බේරගන්න යා කොළඹ ගිහලා සල්ලි වයි කියලා තාත්තේ. කමක් නෑ පොඩි පුතේ. බලමුකෝ. අනික ඉතින් එයත් මේ ඉඩ කඩන් වලට පංගුකාරයෙක් නෙව. එහෙමයි කියලා මේව එක එකාට සින්න වෙන දෙන්න බෑනේ තාත්තේ. කොන්දවත් නැවිච්ච නැති මිනිස්සයනි. යන්නම් කියලා අම්මට කියලා යන්න. ඔව්වා ඉතින් පුංචි සංදියේ ඉඳලා ඒ ගුණගරුකකම් අපි මේ දරුවන්ට ඉගැන්නුවා නෙව. ඒවා නොතේරෙන්න එයාලා පොඩි දරුවෝ නෙවෙයිනේ. අපි ඉතින් කිසි දෙයක් යනකොට අරන් යන දේවල් නෙවෙයිනේ ලොකු පුතේ. ඔව්වා ඉතින් ඊළඟට අයිති ඕගොල්ලන්ටම තමයි. කුසුමේ මොකද මේ මෙතෙන්ටලා මග බලන් ඉන්නේ? ඇයි එපාද? අනේ ඉතින් ඔය කොහොමද දන්නේ මං කීයේද කියලා ඈ? කීයට ආවත් ඉතින් එනකම් මග බලාගෙන ඉන්නවා. ගියේ වැඩේ මොකෝ උනේ? මේ වැඩේ නම් හරියයි. අද එතන ලොක්කයි හිටියේ නෑ. අපවට උදේට එන්න කිව්වේ. අපරාධ රස්තය ආදුව නේ? ඕවම තමයි මැනිකේ. අපිට තියෙන අදිසිය මිනිසුන් නෑනේ. අනේ මන්දා. ඉස්සරහට මොනවා වේද කියලා මට බය හිතෙනවා. ඇයි කුසුමේ? දැන් වාට හිතනද ගෙදර හිටියනම් හොඳයි කියලා? එදා ඔයා නාවනම් කියලා හිතෙනවා. කුසුමේ මං එදා මේ හැම දෙයකටම මුණ දෙන්න බලාගෙන. දැන් ඒක නබමල් රේණුකස් එකක් තියාගන්න එපා. හෙට අනිද්දා වෙනකොට මට රස්සාව හරියයි. අනික මගේ අතපය තාම හයියයි. අපි මේ දරුවා හම්බ වෙන්න කලින් වෙන තැනකට යමු. කුසුමේ අපි සේරටම කලින් අපේ මේ කසාද ලියාපදිංචි කරන් ඉන්න එපේ. මම මේ බැලුවේ අද අවසම ගිහිල්ලා රෙජිස්ටර් කරනවා හම්බෙලා යන වියදම් ගැන කතා කරගන්න කියලා. නැත්තම් ඉතින් අපි මේ ලැබෙන ඉන්න දරුවගේ උප්පන්නට හොඳ නැද්ද කුසුමේ? ඒක නම් එහෙම තමයි. ඇයි? කවුරු හරි මොනාර කිව්වද? ඔය කියෙව්වේ එක කටක් මදිවට හෙට අනිද්දාට තව කටක් කරුණාම අපේ බඩවල වලටයි පාර වදින්නේ කියලා. දරුවා එක්ක එක කුඩුවේ ලගින්න පුළුවන්ද කියලා අහනවා. නොකිය කියන්නේ ඵලයල්ලා කියලානේ. ඔව් එහෙම හිතන්න පුළුවන්. අනේ අපි වෙන තැනකට යමු.
මොනව කරන්නත් ඉතින් හෙට වැඩට ගියාට පස්සේ තමයි මේ හැමදේම තීරණය කරන්න වෙන්නේ කුසුමේ. මහත්තුරු දැන් දෑහිම්ම දැක්කනේව මෙව්ව මහත්යෝ මේ අද ඊයේ කරන්න පටන් ගත්ත දේවල් නෙමෙයි. කොහොමත් ඉතින් කිඩාරම් මල් වලට වඩා පරසතු මල් වල නෙව අගේ තියෙන්නේ. කමක් නැහැ. මේ වතාවේවත් වෙච්ච වරද්ද හරි ගස්ස ගන්න බලන්නකෝ. හොඳේ. හැබැයි ඉතින් ගිය වතාවේ වෙච්ච වැරදි වලට නිලධාරී කණ්ඩායම වග කියන්න ඕනේ නැහැ කියලා විතරක් නම් හිතන්න එපා. හොඳේ? හොඳ වැඩේ අරුන්ට එදා වෙලා තියෙන්නේ. මන්ත්‍රියත් ආගෙතක් නැහැ කියලා තමයි ආරංචිය. ඔය අහිතකර දේවල් කරන අයට වැඩි ආයුෂ නැහැ පොඩි පුතා. එව්වා ඉතින් ඔය රජ කාලේ ඉඳලා කියලා දීපු පාඩම්. ඔය මේ දැන් කාලේ ඉන්න අය පිළිනොගත්තට. වීරසිංහයා තාගියතක් නැහැලු. කොහෙ වසන්නද? උන් මේ කොරාපු කියපු දේවල් වල හැටියට. ඒ වුණාට ඕකව කවදාරි දවසක මට හම්බ වෙයිනේ. ඔය පරණ කෝන්තර හිතේ තියාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ නේද පොඩි පුතා. ඒ විතරක් නෙමෙයි තාත්තේ. මට තියෙනවා උත් එක බේරගන්න පරණ ගනුදෙනු ටිකකුත්. ඒක එහෙමයි කියලා ඔය නැති කරදර පටලවා ගන්න ඕනේ නෑ පොඩි පුතා. පේනවනේ අම්මත් ඉන්නේ ලෙඩ දුකා ගානි කියලා. ඔය මිනිස්සු කවදාවත් හැදෙනුම් නෙමෙයි. ඔය මේ අවුරුදු කීපය ඔය අල්ල කොලයට හැංගිලා ඉඳලා ආපහු මතුවේයි. ඊට පස්සේ ඉතින් අර ආපහු පරණ නවත්තපු තැනින්ම පටන් ගනීවි. මං හිතන්නේ තාත්තේ උන්ට පරණ තත්ත්වයට ආයෙ එන්න පුළුවන් වෙයි කියලා. මොකෝ බැරි. ඔය ක්‍රියාකලාපය අනුව තමයි ඊළඟ ඡන්දෙදි මිනිස්සුන්ගේ කතිරේ වදින්නේ. හොඳයි දැන් ඔය මෙදා පාර උනේත් ඒකම නෙවෙයිද? ඔය ජනතාවාදී කිව්වට බලාගෙන ඉමුකෝ. සත්‍ය ජනතාවාදීද කියලා. තමුන්ගේ දෙයක් කරනව ඇරෙන්න අනුන්ව මට්ටු කරන්න හිතාගෙන ඉන්න එකේ කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ පොඩි පුතා. නිකන් ඇඟිල්ල දික් කරලා අත පුච්ච ගන්නෙ මොකටද? ඔය ආයුධ බලේ උන්ට ඕන හැටියට මිසක්කා මේ නීතියට අනුව නෙවෙයිනේ පොඩි පුතා. ඇයි අම්මේ මට මෙහෙම කරන්නේ? මට නම් දැන් මේ ගෙදර ඉඳලා ඇති වෙලා තියෙන්නේ. දැන් ගෙදර ඉඳලා ඇති වෙලා කියලා ඔබ මොනවද කරන්න හදන්නේ? අනිත් එක කුසුමලතා මටත් ඔය ගම්මු කණින් කොණින් කියන දේවල් ඇහෙනවා. මම ඔයවල සත්‍ය හොයාගන්නම්. දැන් අද මම පන්ති යන්නේ නැද්ද? ඒක මන් දන්නේ නැහැ. මගේලගේ දෙන්න සල්ලි නෑ. ඇයි මම මේ කර්ම ගෙදර ඉපදුනේ? සල්ලි කර කණ්ඩ නැහැ, අඳින්න නැහැ. පන්තියකට දෙන්න සල්ලි නැහැ. අරුණා
මගේ තාත්තගේ ළමයෙක් නෙමෙයිද? කොස් ටිකක් උයලා කරෝල කෑල්ලක් බෙදලා ගත්තාම මැද. මොකක්ද අම්මේ? අදත් කරවලද? මේ ගෙදරට බිත්තරයක් මාළු කෑල්ලක් ගේන්නෙම නැද්ද? අපි උඹලා උස්මහත් කළේ ওই බිත්තර මාළු දීලා නෙමෙයි. මිනිහෙක් එක්ක ගිය දවසට තේරෙයි මේ මාරි කාපු එකේ රඟ. අනේ මොන්නම් මෙහෙම ගයි එහෙන. ඕන් දැක්කනේ ප්‍රතිඵලේ. ඕනවට වඩා කෙනෙක් උඩ පැන්නාම මේ දේවල් සිද්ධ වෙනවයි කියලා කවුරුත් අපි දැනගෙන ඉන්න ඕන. ඒක නම් එහෙම තමයි අපේ හාමුදුරුවනේ. අපේ බන්දුසේන අයියටත් හාමුදුරුවනේ මන්ත්‍රීතුමා මොන්න තරම් කරදරයක් කළාද? මොන්න තරම් කරදරයක් කළාද? මාත් ඉතින් කියන්න හැදුවේ ඔන්න ඔය ඩිංගම තමයි. මාත් උගුරේ ලේ රහ වෙනකන් ඔය මිනිස්සයාට මොනවද නොකියුවේ. අපේ මේ බන්දුසේන උපාසක උන්නේ කියන්නේ අපිට බොහෝමත්ම කලාතුරකින් හම්බෙන බොහෝමත්ම වටිනා මාණික්කයක් කියලා. අනිත් එක අපිට විතරක් නෙමෙයි අපේ ගමට මොනතරම් ආඩම්බරයක්ද. මං උන්නේට උදව් උපකාර කරන්නට කියලා මොන තරම්නම් කිව්වද? අන්තිමට අර විකාර පිළිරුවක් අල්ලගෙන වෛර බැඳගත්තා. නැද්ද චලෝ සිඤ්ඤෝ? එහෙමයි අපේ හාමුදුරනේ. සහතික ඇත්ත. සහතික ඇත්ත. ගුණ යහපත් කන් වලයි අසත්පුරුෂ කන් වලයි වෙනස මිනිසුන්ට තේරුම් ගන්න බෑ කියලා තමයි මේ මිනිස්සයා හිතාගෙන හිටියේ. මේ මිනිස්සයා විතරක් නෙමෙයි ගමේ ඉන්න හුඟ දෙනෙක් ඒ විදිහට තමයි හිතා හිටියේ. නැති කීර්තියක් ආරෝපණය කරගන්න ගිහිල්ලා මොකද අන්තිමේ වුණේ? කෝ ඒ පැවැත්මක්. ඒකනේ කියන්නේ අපේ හාමුදුරනේ. අපේ මිනිස්සුන්ට ටික දවසක් යනකොට ඔය සියල්ලම අමතක වෙනවා. දීනේ ඒකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒක ඉතින් අපේ ජම්මේ වැරද්ද. නැත්තම් ඉතින් පරපුරේ වැරද්ද. මිනිසා අපේ අම්මා මේ කැඳ කෝප්පයක් ගෙනාවා. කැඳ ටිකක් බීලා ඉමු. නැගිටින්නකෝ. ඊයේ රෑටත් මොනාක් කෑමක් නෑනේ. මේ කැඳ ටික බීලා ඉන්නකෝ. දැන් ඕ අතහැරලා මේ කැඳ ටික බීලා ඉන්නකෝ අම්මා. මගේ අම්මා ඉක්මනින් සනීප වෙයි. හා අපි පස්සේ කතා කරමු. ඔය ඕන නැති දේවල් හිතන්න නැතුව ඉන්නකෝ. අම්මා ඉක්මනින් සනීප වෙන්නකෝ. ඔය කන්ද ටික බොන්නකෝ. මං තාත්තට කෑම ටික ලෑස්ති කරලා එන්න.
ඔය ඉතින් අම්මා ඕනට වඩා දුක් වෙනවනේ. තාත්තේ උයලා නම් ඉවරයි. කාලා හිටියන මට දැම්ම ඒ හැටි බඩගින්නක් නෑ පොඩි පුතා. අම්මා කෑවද? අම්මට කැඳ කෝප්පයක් හදලා දුන්නා. පොඩි පුතා මේ හෙට ගමන ගැන අම්මට ආයිමත් කියමු නේද? ඒක හොඳයි නේ තාත්තේ. ඔය පොඩි පුතාත් එන්ටකෝ. ඔන්න ඉතින් මෙදා පාර ආණ්ඩුවේ මහත්තුරු මං ගැන හොයලා බලලා තියෙනවා. ඕකුන්ගේ අත්උඩව්වා තිබ්බම ආඩම්බරකම තවත් වැඩි වෙයිද දන්නේ. ඔය සුද්ධියක් එක ආද වෙලාලු. ඔය සිරිපිනාගේ කටින්මයි පිට උනේ. බලෙන් එල්ලුන්නේ වැඩේමයි බලෙන් කරේ එල්ලෙන්න. වෙන මිනිස්සු හිටියේ නෑනේ මට. අහගන්න කවුද ඇවිත් බලෙන් කරේ එල්ලුනේ කියලා කන් දෙක සුද්ධ කරගෙනම. අපේ අම්මා දවසින් දවස ඇඳටම වැටෙනවා කියලා මට දැන් තේරෙනවා නාලනී.